ගුවන් අද අපි පටන් ගන්න ඔයාලගේ වර්ගඵලයේ කොටසේ තියෙන මිශ්‍ර අභ්‍යාසය. ඒකේ තියෙන පළවෙනි කොටසෙන් අපිට කියන්නේ පහත දැක්වෙන රූපවල අඳුරු කරපු කොටස් වල වර්ගඵලය හොයන්න. ඉතින් මම එන්දා ඒකේ පළවෙනි ගාන බෝඩ් එකේ මේ තියෙන එකේ පළවෙනි ගාන අපිට කරන්න තියෙන මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය ලබා ගන්න එක. ඔයාලට පේනවද මේ අංශක 90ක කේන්ද්‍රික කෝණයක් තියෙන කේන්ද්‍රික खंडයක් තමයි මේ මුළු රූපේ නැත්නම් මුළු තල රූපෙන් අපිට පේන්නේ කේන්ද්‍රික खंडයක්. කේන්ද්‍ර කෝණය අංශක 90ක් වෙච්ච. අපි මුලින් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගෙන ඒ මුළු වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අඩු කරොත් අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලයනේ. ඒ නිසා අපිට පුළුවන් තර්කයකට යන්න මුලින්ම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා වගන්තියක් ලියලා ඔයාලට හොයන්න සිද්ධ වෙන්නේ මුලින්ම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒ කියන්නේ 5r වර්ගය කියන සූත්‍රය අපි ගුණ කරනවා මේ කේන්ද්‍රික කෝණය අගය. ඒ කියන්නේ 360න් අංශ 90ක් කියන්නේ 4න් එකක් කියලා සුළු වෙන එකව දන්නවා. එතකොට අපිට පුළුවන් මේක සුළු කරලා අගය ලබා ගන්න 5 කියන්නේ 7න් 22 ගුණ කරන්න ඕනේ එයාගේ අරේ වර්ගයෙන්. එයාගේ අරේ වෙන්නේ සෙන්ටිමීටර 7ක්. එහෙනම් 7 වර්ගය කියන්නේ 7 ගුණ කිරීම 7. එයාගේ ගුණ වෙනු නැවත 4න් 1. හොඳයි. මේ විදිහට කරපුවම මේ 7ට මේ 7 කැපෙනවා. ඒ වගේම මේ 4ට දෙකේව දෙකක් තියෙනවා. 22ට දෙකේව 11ක් තියෙනවා. අවසාන පිළිතුර අපිට 11 වරක් 7 77යි. බෙදීම දෙකක් තියෙනවා. ඉතින් 77 දෙකෙන් බෙදුවම ඔයාට 38.5 වර්ග සෙන්ටිමීටර විදිහට ඒ ආවේ අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. දැන් අපි කරන්න ඕනේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අඩු කරන එක. ඒ නිසා වගන්තියක් ලියන්න ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය කියලා. එතකොට මේ ත්‍රිකෝණාකාර කොටසක වර්ගඵලය ගන්න ඔයාලට මතක ඇති භාගයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස කියන සූත්‍රයනේ. අපි ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ගමු මේ විදිහට. ඉතින් භාගයක් ආධාරක පාදයේ වෙන්නේ සෙන්ටිමීටර 7. ඒ වගේම ලම්බක උස වෙන්නේ සෙන්ටිමීටර 7. ඒ වෘත්තයේ එකම අරයන් දෙපැත්තෙම තියෙන්නේ. අරය කොයි පැත්තටද එකම අගයක් ගන්න. ඒ නිසා ලම්බ උස වෙන්නේ 7. හොඳයි. මේ ප්‍රකාශය සුළු කරාම අපිට ලැබෙන්නේ මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. බලමු. 7 × 7 49යි. 49 දෙකෙන් බෙදලා තියෙන්නේ. හොඳයි. එතකොට එනවා 2ට 2 1යි, 4ට 2 2යි, 9ට 2 4යි, 0.5. ඒ කියන්නේ 24.5ක් වර්ග සෙන්ටිමීටර විතර අපිට හම්බ වෙනවා මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. අපෙන් අහන්නේ අඳුරු කර කොටසේ වර්ගඵලය. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ මුළු වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලයෙන් මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අඩු කරන්න. එතකොට අපිට සිද්ධ වෙන්නේ මේ 38.5න් අඩු කරන්න 24.5ක් අපි කරමු. එහෙනම් අපි ලියනවා වගන්තියක් අඳුරු කොළ කොටසේ වර්ගඵලය කියලා. ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙන්නේ මේ 38.5න් අඩු කරන්න 24.5ක්. හොඳයි. 5න් 5ක් ගියාම බිඳුවයි, දශම තිත 8න් 4ක් ගියාම 4යි, 3න් 2ක් ගියාම 1යි. එතකොට ඔයාලට එනවා මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 14ක් විදියට. හරිම පහසුයි. වර්ග සෙන්ටිමීටර 14යි මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය වෙන්නේ. අපි යමු මේ ගානේ තියෙන ඊළඟ රෝම ඉලක්කම් දෙවෙනි ගානට. හොඳයි. මේ තියෙන එකේ දෙවෙනි කොටස අපිට තියෙන මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය ලබා ගන්න. එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ මුළු කේන්ද්‍රික ඛණ්ඩයේම වර්ගඵලය අරගෙන මෙන්න මේ කුඩා කේන්ද්‍රික කොටසේ වර්ගඵලය අර මුළු අගයෙන් අඩු කරන්න. එතකොට අපිට හම්බෙන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. හරි සරලයි. අපි මුලින්ම කරමු විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එයාගේ අරය වෙන්නේ මේ 7 ඒ කියන්නේ එයාගේ අරය වෙන්නේ සෙන්ටිමීටර 14ක්. ඔයාලට වගන්තිය ලියන්න පුළුවන් අරය සෙන්ටිමීටර 14ක් වන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය කියලා. වගන්තිය අරය සෙන්ටිමීටර 14ක් වන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය. ඒ විදිහට ඊට පස්සේ ඔයාලට වර්ගඵලය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා දන්නවා 5r වර්ගය ගුණ වෙන්න ඕනේ එයාගේ කේන්ද්‍ර කෝණයේ අනුපාතයෙන්. ඒ කියන්නේ අංශක 360ක් යට තියෙන්නේ. මෙන්න මේ විදිහට උඩ තියෙන්නේ අදාළ කේන්ද්‍ර කෝණයගේ අංශක 60ක්. ඉතින් මේ දෙක සුළු වෙලා වාට එනවා 6න් 1 කියන සරල භාගය. ඒක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ 5 කියන්නේ 7න් 22 අපි ආදේශ කරමු. r කියන්නේ එයාගේ සෙන්ටිමීටර 14ක්. මේ 7යි 14යි මේ මුළු අරය සෙන්ටිමීටර 14ක් වෙනවා. එහෙනම් 14 වර්ගය කියන්නේ 14 ගුණ කිරීම 14. ඒක නැවත ගුණ කරන්න මෙන්න මේ 6න් 1කින් අපිට සුළු වෙලා ලැබිච්ච භාගය. දැන් අපි සුළු කරමු. 7ට 7 1යි, 14ට 7 2යි. දැන් 2ට 2 1යි, 6ට 2 3යි. අපිට සිද්ධ වෙනවා 14 ගුණ කරන්න 22. ඊට පස්සේ ඒ අගය බෙදන්න වෙනවා 3. අපි කරලා බලමු. 14 22ක් අපි ගන්න වෙනවා. 14 වරක් 2 28යි, දෙකක් ඉතිරි. 14 වරක් 2 28යි, දෙකයි 30යි. ඒ කියන්නේ 308ක් වෙනවා. ඒක බෙදන්න ඕන නැවත 3. හොඳයි. බෙදමු. 3ට 3 1යි, 3ට 3 1යි, බිඳුවට 3 බිඳුවයි, 8ට 3 2යි, දෙකක් ඉතිරි. 20ට 3 6යි, 7ක් කියලා අපි ගමු. ඔයා සුළු කරලා බලන්න ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර 102.6යි 7ක්. මේ තියෙන්නේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට ආවේ වර්ග සෙන්ටිමීටර 102.6යි 7ක් විදියට. අපිට අපෙන් අහන්නේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය විතරයි. එහෙනම් අපි මේ අගය
මේ අගෙන් අපි මෙන්න මේ කොටසේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. මේ චූටි අරේ සෙන්ටිමීටර් 7ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි එකෙන් අඩු කරොත් අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය කියලා පැහැදිලි. එතකොට අපි ඊළඟ වගන්තියක් ලියන්න අරේ සෙන්ටිමීටර් 7ක් වන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය කියලා. එතකොට ඔයාගේ ඔයාලට සූත්‍රයක් ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මේ කොටස පොඩ්ඩක් මකන්නම් උඩ සුළු කිරීම. හොඳයි. අපිට විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මේ ලැබිච්ච අගේ මෙතන තියෙන්නේ. අපි වගන්තියක් ලියනවා අරේ සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා. ඒකට අපි ආදේශ කරත් ඔයා දන්නවා 5r වර්ගයේ ගුණ වෙන්න ඕන නැවතත් 6n එකෙන්. මොකද එයාගේ කේන්ද්‍ර කෝණය අගයත් කලින් එකමයි අංශක 60ක්. එතකොට 6n එක කියන භාගයෙන් ගුණ වෙනවා. මෙතන දාගෙන ආදේශ කරාම 5 කියන්නේ 7 න් 22. එතකොට එයාගේ අරය වෙන්නේ සෙන්ටිමීටර 7ක්. මෙතන ඉඳලා මෙතෙන්ට දුර සෙන්ටිමීටර 7යි. එහෙනම් 7 වර්ගය කියන්නේ 7 ගුණ කිරීම අත නැවත ඒක ගුණ වෙනවා 6n එකෙන්. හොඳයි. දැන් මේ 7ට මේ 7 කැපිලා යනවා. එතකොට 6ට දෙකේවත් 3ක් තියෙනවා. 22ට දෙකේව 11ක් තියෙනවා. 11 වරක් 7 77යි. 77 අපිට බෙදන්න සිද්ධ වෙන්නේ 3. පැහැදිලි. දැන් 3ට 3 ඒවා 1යි. 7ට 3 ඒවා 2යි. එකක් ඉතිරි 17ට 3 ඒවා 5යි. 15යි. දෙකක් ඉතිරි 20ට 3 ඒවා 6යි. 7 කියලා අපි නතර කරමු දශම ස්ථාන දෙකකින්. එතකොට දැන් ඔයාලට ආවේ මේ අරය සෙන්ටිමීටර 7ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඔයා දැන් වගන්තියක් ලියන්න. එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා මම මේ කියන වගන්තිය අනිවාර්යෙන් ලියන්න වැදගත්. අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කරපු කොටසේ වර්ගඵලය ගන්න මේ මුළු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයේ මේ චූටි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. එහෙනම් අපි ඒක කරමු. ඒ කියන්නේ මේ වගන්තිය යටතේ වට සිද්ධ වෙනවා මේ 102.67න් අඩු කරන්න. මෙන්න මේ ලැබිච්ච උත්තරය කියන්නේ 25.67. හොඳයි. 6 7න් 6 7 ගියාම කොහොමද බිංදු දෙකක් ඉතුරු වෙන්නේ? ඒක පැහැදිලි. 2න් 5ක් කියන්න බෑ. එක එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. 12න් 5 ගියාම 7යි. මෙතන තියෙන දැන් 9ක්. 9න් දෙකක් ගියාම 7යි. ඒතර උත්තරය එනවා වර්ග සෙන්ටිමීටර 77ක් විදියට මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. වර්ග සෙන්ටිමීටර 77ක් තමයි පිළිතුර. පැහැදිලි. අපි යමු මේකේ ඊළඟ ගැටලුව විසඳන්න. හොඳයි. ඒ ගැටලුවේ රෝම ඉලක්කම් 3 වෙනි ගාන තමයි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. මේකේ අපිට කරන්න මේකේ ඇත්තටම උපසරණේ මේ මුළු කොටස් තුනම අඳුරු කරලා තියෙනවා. අපිට කියන්නේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න කියලානේ. ඒ කියන්නේ ඇත්තම කතන්දරේ මේ මුළු තල රූපයේම වර්ගඵලය අපි විසින් ලබාගත යුතුයි. හොඳට බලන්න මේකෙදි පොඩි වැඩක් අපි කරන්න ඕනේ. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ සෙන්ටිමීටර 3.5ක්. ඒ කියන්නේ 7 බෙදීම 2. 3.5 කියන්නේ 7යි. 7 දෙකෙන් බෙදුවම එන අගේ ඒකෙන් දශම සංඛ්‍යාවක් අපි ආදේශ නොකර අපි අරේ ලියාගමු 7 බෙදීම 2ක් කියලා සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ සෙන්ටිමීටර 7 බෙදීම 2. 3.5 කියන්නේ 7 දෙකෙන් බෙදුවම ලැබෙන අගයක්. අපි භාගයක් අපි යොදා ගන්න එක ලේසි දශම සංඛ්‍යාවක් යොදනවට වඩා සුළු කිරීමේදී ගොඩක් පහසුයි. ඒ වගේම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයත් ඒකමයි. ඒක නිසා එයාගේ අරයත් සෙන්ටිමීටර 7 බෙදීම 2 වෙනවා. හිතන්නකෝ මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේම කේන්ද්‍ර කෝණයත් එක සමානයි. ඒ කියන්නේ අංශක 30 කෝණ දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙක එකට එකතු කරලා තනි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් හොයන විදිහට හොයන්න. ඇත්තටම මේ දෙකේ 30 එකතු අංශක 60. ඒ කියන්නේ ඒ කේන්ද්‍රික ඛණ්ඩ දෙක එකතු වෙලා හැදෙන කේන්ද්‍ර කෝණය අංශක 60ක් වෙනවා. ඒ වගේම මෙයාගේ අරය වෙන්නේ සෙන්ටිමීටර 7 බෙදීම 2. ඉතින් මේ කොටස් දෙකේම වර්ගඵල වෙන වෙනම හොයනවට වඩා ඔයාලට ලේසි මේ දෙක එකට එකතු කරලා ගත්ත තල රූපයක වර්ගඵල වෙනම හොයලා සහ මේ මැද තියෙන ලොකු ඒ කියන්නේ අරය සෙන්ටිමීටර 7ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල වෙනම හොයලා ඒ අගයන් දෙක එකට එකතු කිරීමෙන් ඔයාලට පුළුවන් මේ සංයුක්ත තල රූපයේ වර්ගඵල එකපාරම ගන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. අපි මුලින්ම හොයමු අරය සෙන්ටිමීටර 3.5ක් වන කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය කියලා වගන්තියක් ලියලා. මොකද්ද වගන්තිය? අරය සෙන්ටිමීටර 3.5ක් වන කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය. ඒ දෙකේම වර්ගඵල එකට ගන්න යන්නේ. ඒකේ මේ 30 එකතු කරලා කේන්ද්‍ර කෝණය අංශක 60ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය විදිහට තමයි අපි ඒක සලකන්නේ. එතෙම වැරද්දක් නැහැ ගන්නවා කොන වෙන වෙනම හදලා බලන්න. ඒත් එන්නේ මේ එන ලැබෙන උත්තරමය තමයි. හිතන්න අපි ගමු එක වගන්තිය ලියලා අපිට පටන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 5r වර්ගයේ ගුණ කරන්න තියෙන්නේ 6න් එකෙන්. ඒකට හේතුව දන්නවා 308න් අංශක 60ක් කියන්නේ සුළු වෙලා අපිට ලැබෙන භාගය තමයි 6න් 1. දැන් 5 කියන්නේ 7න් 22. ඉතින් ඒකේ අරය වෙන්නේ 7 බෙදීම 2. ඒ නිසා අපි 7 බෙදීම 2 r වර්ගය නිසා නැවතත් 7 බෙදීම 2කින් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ 6න් 1 කියන භාගය මෙතෙන් යොදාගත්තාම අපිට පුළුවන් සුළු කරන්න. දැන් මේ 7ට මේ 7 කැපෙනවා. ඒ වගේම මේ 2ට 22ට 2 ඒවා 11ක් විතර කැපිලා යනවා. දැන් අපිට ඉතුරුලා තියෙන 11 වරක් 7 77යි. දෙවරක් 6 12යි. ඉතින් 77 12න් බෙදන්න තියෙන්නේ. මේක භාගයක් ඉදිරිය තියාගෙන සුළු කිරීම කරගන්න පුළුවන් කියලා අපි බලමු. දැනට අපි මේක මේ විදිහට තියාගමු. මේ ඇවිල්ලා මේ කොටසේ වර්ගඵලය. අපි ඒක a' කියලා දාගමු. කුඩා වෘත්ත ඛණ්ඩ දෙකෙහි වර්ගඵල වල එකතුවයි තියෙන්නේ. අපි දැන් හොයාගමු මේ විශාල වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය. අපි ලියනවා ඒකට වගන්තියක් අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය කියලා. ඒකට තමයි සූත්‍ර දැම්මොත් 5r
වර්ගයේ ගුණ කිරීම ඒකත් අංශක 60ක් නිසා ගුණ වෙන්නේ 6න් 1 කියන භාගික අගයෙන්. ඉතින් අපිට පුළුවන් ඒකට අගයන් ආදේශ කරන්න මෙන්න මේ විදිහට. 5 කියන්නේ 7න් 22 ගුණ වෙනවා r කියන්නේ යාගේ සෙන්ටිමීටර 7ක්. එහෙනම් 7 ගුණ කිරීම 7 මොකද r වර්ගයේ දෙන නිසා ඊළඟට ගුණ වෙන්න ඕනේ මෙන්න මේ 6න් 1 කියන භාගික අගයෙන්. දැන් මේ 7ට මේ 7 කැපෙනවා 22 වරක් 7 අපි නෑ අපි තව දෙනවා 6ට දෙකේවත් 3යි 22ට දෙකේව 11යි එතකොට 11 වරක් 7 77යි 77 බෙදන්න වෙනවා 3ෙන් හොඳයි මේ ආවේ අපිට අපි මේකට a ඩබල් ඩෑෂ් කියලා දාගමු හරි මේ ආවේ අපිට විශාල කියන අර සෙන්ටිමීටර 7ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපෙන් ඉල්ලන්නේ මේ මුළු සංයුක්ත රූපයේ තල රූපය තමයි සංයුක්ත තල රූපයේ වර්ගඵලයනේ ඒකට හේතු මේ කොටස් තුනම අඳුරු කරලා තියෙන්නේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය කියන එක තේරුම ඇත්තට මේ ඔක්කොගෙම වර්ගඵල වල එකතු ගන්න ඕනේ මේ දෙකේම වර්ගඵලය අපිට ආවේ 77 බෙදීම 12 මේ කොටසේ වර්ගඵලය අපිට ආවේ 77 බෙදීම 3 ඔය දෙක එකට එකතු කරාම අපිට එන්නේ මුළු සංයුක්ත රූපයේ වර්ගඵලය එහෙනම් වගන්තියක් ලියන්න මුළු සංයුක්ත රූපයේ වර්ගඵලය කියලා ඔයාලට සිද්ධ වෙනවා මේ කොටසයි එකතු කරන්න අපි බලමු එහෙනම් 77 බෙදීම 12 ධන 77 බෙදීම 3. එතකොට මේකට පොදු හරයක් ගන්න වෙනවා. මම උඩ කොටස මකන්නම්. හොඳයි. දැන් අපි මේ භාගය විසඳමු. පොදු හරය වෙන්නේ දෙන්නටම 12. එතකොට 12ට 12 එකයි ඒ නිසා 12 77ක් විතර වෙනස් නොවී තියෙනවා. එකතු කිරීම 12ට 3 ඒවා 4ක් තියෙනවා. 4 වරක් 77 ලබා ගන්න ඕනේ. 4 වරක් 7 28යි දෙකක් ඉතිරි 4 වරක් 7 28යි 2යි 30යි ඒ කියන්නේ 308ක් වෙනවා. දැන් අපි එකතු කරමු. 8යි 7යි 15යි එකක් ඉතිරි 0යි 7යි 7යි 1යි 8යි මෙතන තියෙන්නේ 3යි. ඒ කියන්නේ 385 බෙදන්න තියෙන්නේ 12න්. අපි මේක බෙදමු 12න්. බලමු 12ට 12 එකයි 38ට 12 ඒවා තියෙනවා 3ක්. එතකොට 12 වරක් 3 36යි දෙකක් ඉතිරි 25ට 12 ඒවා තියෙනවා 2ක් 24යි එකක් ඉතිරි 10ට 12 ඒවා නැහැ. එතකොට 100ට 12 ඒවා තියෙනවා 8ක් එතකොට අපිට උත්තර එනවා 32.08ක් විදිහට සරල උත්තරයක් ගන්න 38.08ක් 32.08ක් වර්ග සෙන්ටිමීටර පිළිතුරු වෙන්නේ 32.08ක් වර්ග සෙන්ටිමීටර විදිහට හොඳයි ඔක තමයි පිළිතුරු වෙන්නේ සංයුක්ත රූපයේ වර්ගඵලය සඳහා හොඳයි ඒ අභ්‍යාසයේ දෙවෙනි ගානේ තියෙනවා කියන්නේ අපි පළවෙනි කොටස හදලා ඉවරයි. ඒකේ දෙවෙනි කොටසේ තියෙනවා අඳුරු කොළ කොටසේ වර්ගඵල හොයන්න කියලා මෙහෙම තල රූපයක් දීලා. ඔයාලා පේනවා මේ පිටතින් තියෙන සමචතුරස්‍රයක්. ඒකට හේතුව එකේ දිගත් පළලත් එක මගයක් ගන්නවා කියලා தත්ත්වයක් අපිට දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ සමචතුරස්‍රය ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ අර්ධ වෘත්තාකාර කොටසක්, ඒ වගේ මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර කොටසක් සහ මේ ඇතුලේ තියෙන පොඩි ත්‍රිකෝණාකාර කොටසක් මේ කඩිර නිසා එතන ත්‍රිකෝණයක් අපිට වෙන් වෙලා පේන්න ඕනේ. මේ වගේ රූපයක නැත්නම් මේ වගේ ගැටලුවකදී අපි විසඳුම් හොයද්දී අපි මේකේ ලේසිම ක්‍රමය තමයි පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් මේක හිතා ගන්නවත් බැරි වෙනවා. එනිසා හොඳම ක්‍රමය තමයි මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස මෙන්න මේ රේඛාව මගින් කොටස් දෙකකට බෙදෙනවා. මේක හොඳටම පැහැදිලි. මෙතන ආගේ අංශක 90ක් නිසා මේ රේඛා දෙක එකිනෙක සමාන්තරයි. ඒක අතොන්දරේ නෙමෙයි වැදගත් වෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස අපිට පේනවා මෙන්න මේක සමාන කොටස් දෙකකට බෙදුවොත් මේ අර්ධ වෘත්තාකාර කොටස එක පැත්තක ආරය වෙන්නේ සෙන්ටිමීටර 7ක්. ඒකට හේතුව මේ සමචතුරස්‍රය එක පැත්තක දිග වෙන්නේ සෙන්ටිමීටර 14ක්. ඒ සෙන්ටිමීටර 14 කියන්නේ මේ අර්ධ වෘත්තයේ විස්කම්භය. ඒ නිසා යාගේ ආරය වෙන්නේ සෙන්ටිමීටර 7ක්. අපි ඒකත් එළියාගමු පැත්තකින්. ඔයාලට කරන්න තියෙන්නේ ඇත්තටම මෙන්න මේ වෘත්ත කාලේ මෙන්න මේ අංශක 90ක කේන්ද්‍ර කෝණයේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගෙන ඇත්තටම මේක හරි ලේසියෙන් හදන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ. මෙන්න මේ මම අඳින ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය මේ වෘත්ත කාලේ නැත්තම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් අඩු කරාම අපිට ලැබෙන්නේ ඇත්තටම මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. ඒක තේරෙන්න ඕනේ. මෙන්න මේ වගේ කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ලබාගෙන ඊට ඇතුලෙන් තියෙන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඒ ලැබෙන අගෙන් අඩු කරාට පස්සේ වාට ලැබෙන්නේ ඇත්තටම මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය තමයි. එහෙනම් මේ විදිහට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒක ලේසි නැත්තම් මේක හිතේ ඉඳ ඉන්න වෙනවා හදන්න වෙන්නේ නැහැ ගන්න. හොඳයි. අපි ගමු ඉස්සලම කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය නැත්තම් ආරය සෙන්ටිමීටර 7ක් වන කේන්ද්‍ර කෝණයේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා වගන්තියක් ලියන්න. අපිට පුළුවන් ඒක සුළු කරන්න 5r වර්ගයේ ගුණ වෙන්න ඕනේ 4න් 1න්. ඒකට හේතුව යාගේ කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් වීම. දැන් ඔයා දන්නවා කොහොමද මේ භාගයක් එතන දෙන්නේ කියලා. 5 කියන්නේ 7න් 22 සුපුරුදු පරිදි මේකේ ආරය වෙන්නේ සෙන්ටිමීටර 7ක්. එහෙනම් r වර්ගය කියන්නේ 7 ගුණ කිරීම 7. ඒ වගේ මේක නැවත ගුණ වෙන්න ඕනේ මෙන්න මේ 4න් 1 කියන භාගය. අපි ගුණ කරමු. අවසානයේ සුළු කරන්න පුළුවන් මේ 7ට මේ 7 කැපිලා යනවා 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි 11 වරක් 7 77යි 77 බෙදීම 2 කියන්නේ 38.5යි වර්ග සෙන්ටිමීටර කියලා ඔයාලට පිළිතුර ලැබෙන්න ඕනේ. හොඳයි. ඒ ලැබුණේ මෙන්න මේ අංශක කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් වෙච්ච මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය.
දැන් අපි ඒ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. එහෙනම් ඒ නිසා අපි ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ලබා ගන්න ඕනේ. අපි ලියමු ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් භාගයක් ආදායක පාදය වෙන්නේ මෙයාගේ අරය ඒ කියන්නේ සෙන්ටිමීටර 7 ගුණ වෙන්න ඕනේ ඒ ලම්බ උසින් ඒ කියන්නේ ඒකත් සෙන්ටිමීටර 7 මොකද දෙපැත්තෙම තියෙන එකම වෘත්තයේ අරය. එහෙනම් 7 ගුණ වෙනවා 7ෙන්. එතකොට 7 වරක් 7 අපිට එනවා 49. ඒක බෙදන්න තියෙන්නේ 2කින්. එතකොට උත්තරයක් එනවා 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 4ට 2 ඒවා 2යි 9ට 2 ඒවා 4ක් තියෙනවා සහ එකක් ඉතුරු වෙනවා 24.5ක් විදිහට උත්තර එනවා. මෙන්න මේ විදිහට. ඒ ආවේ මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. දැන් ඔයාලට ඕනේ අඳුරු කර කොටසේ වර්ගඵලය නිසා ඔයා කරන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අඩු කරන්න. එහෙනම් ඔයාලට වගන්තියක් ලියන්න පුළුවන් අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට 38.5න් අඩු කරන්න 24.5. ඉතින් 5ට 5 ගියාම 0යි 0.8න් 4ක් ගියාම 4යි 3න් 2ක් ගියාම 1යි. ඔයාලට නැවතත් එනවා මෙන්න මේ කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 14ක් කියලා. වර්ග සෙන්ටිමීටර 14ක්. හොඳයි. කලිනුත් ඒ වගේම ගානක් තමයි හදී පොඩි වෙනසක් කරලා තියෙන ගැටලුවේ. ඉතින් ඔය විදිහට හදුවම හරිය උත්තරය අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ මම බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ ඒ අභ්‍ය මිශ්‍ර අභ්‍යාසයේ තියෙන තුන්වෙනි ගැටලුව. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ රූප සටහනක් දීලා ඒකේ පැහැදිලිව තියෙනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ කේන්ද්‍ර කෝණය වල අගේ අංශක 60 බැගින් කියලා. ඒ වගේම ඒකේ මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයක අංශක 60ක් වෙන මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ 2a. පේනවනේ මෙතන මෙතෙන්ට දුර සිම්පල් a. ඒ වගේම මෙතන මෙතෙන්ට දුරත් සිම්පල් a. ඒ කියන්නේ මේ මුළු කොටසේ අරය වෙන්නේ 2a කියලා. අපිට කියන්නේ ওই ගැටලුවේදී අඳුරු නොකල හා කොළ කොට අඳුරු නොකල හා කළ කොටස් වල වර්ගඵල අතර අනුපාතය 5ට 7ක් බව පෙන්වන්නලු. අනුපාතය 5ට 7ක් කියලා පෙන්වන්න ඕනේ. අඳුරු නොකල කොටසේ වර්ගඵලය 5ක් විදිහට අඳුරු කළ කොටසේ වර්ගඵලය 7ක් විදිහට අනුපාතයක් විදිහට පෙන්වන්නයි තියෙන්නේ. මේ ගැටලුව මෙන්න මේ විදිහට හිතන්න තියෙන්නේ. බලන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය මුලින් අපි ලබා ගමු. අඳුරු කළ කොටසේ වර්ගඵලය ලබා ගත්තී මම කරනවා පොඩි වැඩක්. ඔයාලට තේරෙන්න ඕනේ ඉස්සලම මෙන්න මේ සරල කෝණයගේ අංශක 180ක් කියලා දන්නවා. ඉතින් 60 ඒවා දෙකක් ගියාට පස්සේ 180න් 120ක් අඩු කරාම ඉතුරුනේ තව 60ක්. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ කේන්ද්‍ර කෝණයගේ අංශක 60ක් කියලා ඔයාලට තේරෙන්න ඕනේ. මම මුලින්ම කරන්නේ මේ අඳුරු කරපු කොටස මේ පැත්තට තල්ලු කරලා මේ අඳුරු නොකරපු කොටස මේ පැත්තට තල්ලු කර ගන්නවා. එතකොට අපිට වැඩේ තව ලේසි වෙනවා. ඒ කියන්නේ මේ කොටස නෙමෙයි අඳුරු කරලා තියෙන්නේ මම දෙපැත්ත මාරු කරොත් එහෙම මෙන්න මේ කොටස අපි අඳුරු කරලා තියාගත්තොත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ කොටසම මේක දැම්මා. එතකොට මේක තමයි අඳුරු නොකල කොටස. ඒකගේ කේන්ද්‍රික කෝණයගේ අංශක 60ක්. මේ පැත්තත් කේන්ද්‍රික කෝණයගේ අංශක 60ක්. මේ ගාන විසඳන්න කරගත්ත ලේසි ක්‍රමයක්. එතකොට අඳුරු කළ කොටසේ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය සහ මෙන්න මේ කොටසේ වර්ගඵලය පමණයි. අඳුරු නොකළ කොටසේ වර්ගඵලය විදිහට මෙන්න මේ කොටස සහ මෙන්න මේ කොටස අපිට ගන්න පුළුවන්. හොඳයි අපි මුලින්ම වගන්තියක් ලියමු අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා. අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොටසේ වර්ගඵලය සහ මෙන්න මේ කුඩා කොටසේ වර්ගඵලය වල එකතුයි. අපි මුලින්ම මෙයාගේ වර්ගඵලය ගමු. එයාගේ කේන්ද්‍ර කෝණය අංශක 60ක්. එයාගේ අරය 2a. එහෙනම් අපිට සූත්‍රයට දාන්න පුළුවන් 5r කියන්නේ 2a ගේ වර්ගය. 2a කියන්නේ මුළු අරය එයාගේ වර්ගය. පැහැදිලි. ඊට පස්සේ ඒක ගුණ වෙන්න ඕනේ කේන්ද්‍ර කෝණයගේ අංශක 60ක් නිසා 6න් 1 කියන භාගය. 360න් 60 කියන්නේ 6න් 1 කියලා සුළු වෙනවා. ඒක හොඳටම දන්නවා. දැන් අපිට මේක සුළු කරන්න පුළුවන් 5 කියන එක අපි අගයක් නොගෙන වැඩේ කරගෙන යන්න. ඒක අපිට ලේසි. 5 2යි a ගේ වර්ගය 2a වර්ගය 4යි a ගේ වර්ගය a වර්ගය. ඊට පස්සේ මේක ගුණ වෙන්නේ 6න් 1 කියන භාගය. දැන් මෙතන සුළු වෙනවා 4ට 2a 2යි 6ට 2a 3ක් විදියට. ඒතර අපිට ලැබෙන උත්තරයක් 2යි 5a වර්ගය බෙදීම 3 කියලා පිළිතුරක්. හොඳයි. මේ ඇවිල්ලා මේ කොටසේ වර්ගඵලය ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒක ගන්න නම් මේ මුළු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගෙන මේ කුඩා කොටසේ වර්ගඵලයකින් අඩු කරන්න ඕනේ. ඒතර අපිට පුළුවන් ඒකට දාන්න ඉස්සලා මේ විශාල කොටසේ වර්ගඵලය වෙන්නේ මේකේ අගමයි කියලා ඔයාලා දන්නවා. ඒකට තු මේ වගේම කොටසක් තමයි මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් ඒකෙන් අපි අඩු කරන්න මෙන්න මේ කොටසේ වර්ගඵලය. අපි හොයාගමු කුඩා කොටසේ වර්ගඵලය. ඒක අපිට ගන්න පුළුවන් 5 ඒකේ අරය වෙන්නේ මෙතෙන්ට අරය වෙන්නේ සිම්පල් a. එහෙනම් a ගේ වර්ගය r වර්ගය කියන්නේ ගුණ වෙන්න ඕනේ 6න් 1යි. මොකද ඒකේ කේන්ද්‍රික කෝණයගේ අංශක 60මයි. එහෙනම් අපි ගුණ වෙනවා ගුණ කරන එක 6න් 1. හොඳයි. එතකොට අපිට පිළිතුරක් කියනවා මෙන්න මේ විදිහට 5 a වර්ගය බෙදීම 6 කියලා. ඇත්තටම මේ හොයාගත්තේ මෙන්න මේ අඳුරු නොකල කොටසේ වර්ගඵලයනේ. මේ කොටසේ වර්ගඵල හොයන්න මේ මුළු කොටසේ වර්ගඵලයෙන් මේ කොටසේ වර්ගඵල අඩු කරන්න ඕනේ. මෙන්න මේ මුළු කොටසේ වර්ගඵලයෙන් මෙන්න මේ කුඩා කොටසේ වර්ගඵලය අඩු කරාම අපිට එන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. ඉතින් මේ මුළු කොටසේ වර්ගඵලය මේ කොටසේ වර්ගඵලයට සමාන හින්ද අපි මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය ගන්නෙ මේ කොටසේ වර්ගඵලයෙන් මේ කොටසේ වර්ගඵලය අඩු කරලා.
ඒ කියන්නේ මෙන්න මෙයාගෙන් අඩු කරන්න ඕන මෙන්න මෙයාව. ඒතර අපිට ගන්න පුළුවන් අඳුරු කළ කොටසේ වර්ගඵලයේ විදිහට 2යි 5a වර්ගය බෙදීම 3ෙන් අපි අඩු කරන්න ඕනේ 5a වර්ගය බෙදීම 6 කියන අගය. ඉතින් පොදු හරයක් විදිහට අපි 6 ගත්තොත් අපිට උඩින් ලියන්න පුළුවන් මෙතනදී දෙකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ 4යි 5a වර්ගය එක අඩු කිරීම 5a වර්ගය. එතකොට ඔයාලට එනවා මෙන්න මේ විදිහට උත්තරයක්. එතන 5a වර්ගයෙන් 5 වර්ගයම උඩ තියෙන 3යි 5a වර්ගය බෙදීම 6. එතකොට මේක සුළු වෙලා 5a වර්ගය බෙදීම 2 කියන පිළිතුරක් එනවා මෙන්න මේ කොටසේ වර්ගඵලයට. ඒ කොටසේ වර්ගඵලය 5a වර්ගය බෙදීම 2. හොඳයි. එතකොට මුළු අඳුරු කරපු කොටසේ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ අගයට මෙන්න මේ අගය එකතු කරාම එන පිළිතුර. ඒ කියන්නේ 5a වර්ගය බෙදීම 2 එකතු කරන්න ඕනේ 2යි 5a වර්ගය බෙදීම 3ට. 2යි 5a වර්ගය බෙදීම 3 කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය අඳුරු කරපු කොටසේ වර්ගඵලය. ඒ වගේම 5a වර්ගය බෙදීම 2 කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේ අගයන් ආදේශ කරලා විසඳගෙන යන ගාන. එන හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න. අපි ගමු සුළු කිරීමකට. අපිට ගොන්න පුළුවන් අඳුරු කළ කොටසේ මුළු අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන භගන්තියට 2යි 5a වර්ගය බෙදීම 3 අපි එකතු කරමු 5a වර්ගය බෙදීම 2ට. හොඳයි. දැන් මේ දෙනගේ පොදු හරය වෙන්නේ 6. ඉතින් 6ට 3ව 2යි දෙවරක් 2යි 5a වර්ගය කියන්නේ 4ක් 5a වර්ගය වෙනවා. එකතු කිරීම 6ට 2ව 3යි 3 වරක් 5a වර්ගය කියන්නේ 3යි 5a වර්ගයේ විදිහට අපිට පිළිතුරක් ලැබෙනවා. ඉතින් මේ උඩ අවයන් දෙක එකතු කරාම සජාතීය පද නිසා ඔක්කොම 7ක් 5a වර්ගය වෙනවා බෙදීම 6. 4ක් 5a වර්ගයට 3ක් 5a වර්ගය එකතු කරාම 7ක් 5a වර්ගය වුණා. එතකොට අඳුරු කරපු කොටසේ වර්ගඵලය අපිට ලැබුණා 7ක් 5a වර්ගය බෙදීම 6 කියලා. මේ ඇවිල්ලා අපිට ලැබුණේ අඳුරු කරපු කොටසේ අඳුරු කළ මුළු කොටසේ වර්ගඵලය. දැන් අපි හොයන්න ඕනේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය. අපි මෙතන ලියාගමු අඳුරු කළ කොටසේ වර්ගඵලයේ පිළිතුර. බෝඩ් එකේ ඉඳ තියෙන විදිහට තමයි කරගෙන යන්න වෙන්නේ 7යි 5a වර්ගය බෙදීම 6. මේ තමයි අඳුරු කරපු කොටසේ වර්ගඵලය. දැන් අපි ලබා ගන්න යන්නේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය. අඳුරු නොකළ කොටසේ වර්ගඵලය. ඒක හරි ලේසි. මේ තියෙන අඳුරු නොකළ කොටස මම දන්නවා මම මේ රූප තරංග පොඩක් වෙනස් කරා. මෙතන තමයි අඳුරු කරපු කොටස තිබ්බේ. මම එක මේ පැත්තට දාලා අඳුරු නොකළ කොටස මේ පැත්තට ගත්තා. එතකොට අඳුරු නොකළ තනි කේන්ද්‍ර ඛණ්ඩයක් හැදුණා. සහ ඒකේ වර්ගඵලය සහ අපිට ගන්න ඕන මෙන්න මේ කුඩා කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵල දෙකේ එකතුව. එතකොට තමයි අඳුරු නොකළ කොටස එන්නේ. අපි බලමු. මෙයාගේ අරය වෙන්නේ a වරක් ඒ ධන a කියන්නේ 2යි a මේ සම්පූර්ණ කොටසේ අරය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් අඳුරු නොකළ කොටසේ වර්ගඵලයට මෙයා සහ මෙයාගේ එකතු ගන්න. මෙයාගේ අගය වෙන්නේ 5 2යි a ගේ වර්ගය. යාගේ අරය 2යි a නිසා r වර්ගය නිසා 2යි a වර්ගය කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ಗುಣ වෙන්න ඕනේ මෙයාගේ කේන්ද්‍ර කෝණයගේ අංශක 60ක් නිසා 6න් 1 කියන භාගයේ. ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මෙයාගේ වර්ගඵලය. ඒ කියන්නේ එකක් 5 එයාගේ ආරය වෙන්නේ සිම්පල් a. එහෙනම් a ගේ වර්ගය 3 වෙන්න ඕනේ එකක් 6න් 1 කියන භාගයෙන්. ඒකට හේතුව එයාගේ කේන්ද්‍ර කෝණයත් අංශක 60ක් වීම. දැන් මේ දෙක සුළු කරාම අපිට කෙලින්ම ලැබෙන්නේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය. අපි සුළු කරමු. මේ දෙකටම පොදුයි 5 අපි 5 එළියට ගමු. දැන් අපිට පුළුවන් මේ දෙකේ වර්ගය 4යි a ගේ වර්ගය a වර්ගය බෙදන්න තියෙන්නේ 6න්. එකතු කරන්න මෙතන a වර්ගය බෙදීම 6. හොඳයි. දැන් මේ භාගය සුළු කරමු එළිය 5 තියෙනවා. එතකොට පොදු හරය වෙන්නේ 6යි උඩ තියෙන්නේ 4යි a වර්ගයට a වර්ගය තුනම 5යි a වර්ගය. හොඳයි. දැන් අපිට අවසාන පිළිතුර ලැබෙනවා 5යි 5a වර්ගය බෙදීම 6 විදියට. 5යි 5a වර්ගය බෙදීම 6 විදියට. හොඳයි. මේ අපිට ආවේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය. මේ තියෙන්නේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය. අයක අතේදී නැවත බලන්න. අපිට දැන් සිද්ධ වෙන්නේ ඔය කියපු කතන්දරයට එන්න. එයාලා කිව්වේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය සහ අඳුරු කළ කොටසේ වර්ගඵලය අතර අනුපාතය. ඉතින් අපිට මේ කියපු පිළිවෙලට අපි ගන්නවා නම් ගානේ තියෙන අතර අඳුරු නොකළ හා කළ කොටස් වල. අඳුරු නොකළ කොටසේ වර්ගඵල අපි උඩින් ලියාගමු. අඳුරු නොකළ කොටසේ වර්ගඵලය වම් ඒ සංකේතයෙන් පාවිච්චි කරනවා බෙදීම අඳුරු කළ කොටසේ. කළ කොටසේ වර්ගඵලය කියලා වගන්තියක් ලියන්න. ඒකේ සමානකම එහා පැත්තට වර මේ අගයන් දාන්න පුළුවන්. අඳුරු නොකළ කොටසේ වර්ගඵලය අපිට ආවේ 5යි 5a වර්ගය බෙදීම 6. 5යි 5a වර්ගය බෙදීම 6. ඒක බෙදලා තියෙන්නේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේකෙන් අපි බෙදීම ලකුණක් පාවිච්චි කරමු. 7යි 5a වර්ගය බෙදීම 6. ඊළඟ අවස්ථාවේ මේ බෙදීම ගුණ කිරීමක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ පීවරකට අපිට යන්න පුළුවන්. 5යි 5a වර්ගය බෙදීම 6. මේ බෙදීම ගුණ කිරීමක් කරද්දී මෙයාගේ පරස්පරය වෙනවා. දන්නවනේ? සංඛ්‍යාවකින් බෙදනවා කියන්නේ බෙදන්නාගේ පරස්පරයෙන් ගුණ කිරීමක්. එහෙනම් ගුණ කිරීමක් කරද්දී මෙයාගේ පරස්පරය ගන්නවා කියන්නේ 6 උඩට එනවා. 7යි 5a වර්ගය යටට යනවා. දැන් කැපෙන පද කපන්න මේ 6ට මේ 6 කැපෙනවා.
5 ට 5 කැපෙනවා. ඒ වර්ගය කැපෙනවා. උඩ ඉතුරු වෙන්නේ 5, යට ඉතුරු වෙන්නේ 7. එතකොට මෙතන ඔයාලට වගයක් වෙනවා උඩ 5 යට 7 විදිහට. ඉතින් මේ ලැබිච්ච භාගය අපිට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. අනුපාතයේ දෙවන පදේ වෙන්නේ භාගයක හරය. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා අඳුරු නොකල සහ කොළ කොටස් කළ කොටස් අතර අනුපාතය වන්නේ 5ට 7කි. 5ට 7කි කියලා පිළිතුරු ඉවර කරන්න පුළුවන්. මේක හරි සරලයි. භාගයක් කියන්නේ කෙලිම අනුපාතයක්. මෙන්න මේක ලාභයේ තියෙන අගය පළමු පදයේ විදිහට හරයේ තියෙන අගය අනුපාතයේ දෙවන පදයේ විදිහට ගොඩනගුවාම අපිට අවශ්‍ය කරන අනුපාතය වෙනවා. ඒ තමයි 5ට 7ක් කියන අනුපාතය. හොඳයි. හොඳයි දැන් අපි හදන්න යන්නේ මේ අභ්‍යාසයේ තියෙන අවසාන ගාන. ඒ කියන්නේ 4 වෙනි ගාන. ඒක තමයි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. ඒකේ තියෙනවා සමරු පළකයක් ඉදිරිපස බිමෙහි යොදා ඇති නිර්මාණයක දල සටහනක් රූපය දැක්වේ. එහි අර්ධ වෘත්තාකාර කොටස තුල ඇති කේන්ද්‍රික ඛණ්ඩ ආකාර කොටස් තුනෙහි තනකොළ වවා ඇති අතර. ඒ කියන්නේ මේ තියෙන අර්ධ වෘත්තාකාර කොටස ඒක ඇතුලේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩ තුන මේ ඒ වගේ තනකොළ වවලා තියෙන්නේ. මෙන්න මේ කොටස් තුනේ තනකොළ වවලා තියෙන්නේ. ඊට පස්සේ ඉතිරි කොටසේ සුදු වැලි අතුරු ආයත. ඒ කියන්නේ මෙන්න මේ ඉතිරි කොටසේ අතුරුලා තියෙන සුදු වැලි. මේ තනකොළ වවපු කොටස් තුන ඇරුණාම ඉතිරි කොටසේ තියෙන සුදු වැලි අතුරුලා. හොඳයි. අපිට කියනවා සෑම කේන්ද්‍රික ඛණ්ඩයකම අරය 84 බැගින් වෙනවලු. කේන්ද්‍රික ඛණ්ඩ කියන්නේ මේ ටිකට. ඒතර ඒ වගේ අරය වෙන්නේ සෙන්ටිමීටර් 84යි. ඔක්කොගෙම අරය එක සමානයි. සෙන්ටිමීටර් 84යි. මෙයාගේ අරය සෙන්ටිමීටර් 84යි. මෙයාගේ අරය සෙන්ටිමීටර් 84යි. මෙයාගේ අරය සෙන්ටිමීටර් 84යි. හොඳයි. අපිට කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ අරය සෙන්ටිමීටර් කීයද කියලා. රෝමි ලක්ෂණ එක ගැටලුවෙන් අපෙන් අහන්නේ අර්ධ වෘත්තාකාර කොටස මෙන්න මේක. එයාගේ විස්කම්භය දීලා තියෙනවා මීටර වලින් මීටර 2.1 කියලා. අපෙන් අහන්නේ යාගේ අරය සෙන්ටිමීටර වලින්. එහෙනම් අපි මුලින්ම මේ විස්කම්භය සෙන්ටිමීටර හරව ගමු. ඔයාලා දන්නවා මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. එහෙනම් මීටර 2.1ක් කියන්නේ සෙන්ටිමීටර 210ක්. අපිට ලියන්න පුළුවන් අර්ධ වෘත්තාකාර කොටසේ අරය කියලා වගන්තියක්. ඒකෙන් ඔයාලට පුළුවන් 210ක් සෙන්ටිමීටර බෙදන්න දෙකෙන්. ඔයා දන්නවා විස්කම්භයක් තුල අරයන්ගයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ විස්කම්භය දෙකට බෙදුවම අපිට ලැබෙන්නේ ඒකේ අරය 210 දෙකට බෙදුවම ඔයාලට එන උත්තරයක් සෙන්ටිමීටර 105ක් කියලා. ඒ තමයි රෝමි ලක්ෂණ එක කොටසට පිළිතුර වෙන්නේ. අර්ධ වෘත්තාකාර කොටසේ අරය. රෝමි ලක්ෂණ දෙකෙන් අපෙන් අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් හොයන්නලු. හොඳයි. අපි ඒක හොයමු. ඔයා දන්නවා අර්ධ වෘත්තාකාර කොටසක වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරනවා 5r වර්ගයේ ගුණ කිරීම දෙකෙන් එක කියන සූත්‍රය. ඉතින් 5 කියන්නේ 7න් 22. r කියන්නේ 105. එහෙනම් 105 ගුණ වෙන්න ඕනේ නැවතත් 105ෙන්ම ඒක බෙදෙනවා දෙකෙන්. ඒ කියන්නේ දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ බෙදීම දෙක කියලා පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන කැපෙන්න ඕනේ. 7ට 7 ඒවා 1යි 10ට 7 ඒවා 1යි 3ක් ඉතිරි 35ට 7 ඒවා 5යි. දැන් 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. හොඳයි. 15 වරක් එකෙන් අපිට එනවා 165. 11 වරක් 15 කියන්නේ 165 ගුණ කරලා බලන්න 11න් වැඩි කරන එක හරිය ලේසි. ඊට පස්සේ 165 අපිට ගුණ කරන්න සිද්ධ වෙනවා 105න්. 105. ඒතර මේ අගයන් දෙක ගුණ වීමෙන් අපිට හම්බෙන්නේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵල. හොඳයි. අපි ගුණ කරමු 165 105න්. 105යි. 5 5 25යි දෙකක් ඉතිරි 5 6 30යි 2යි 32යි 3ක් ඉතිරි 5 1 5යි 3යි 8යි 825යි බින්දුවෙන් ගුණ කරන්න ඕන අපි එකෙන් ගුණ කරමු 1 වරක් 5 5යි 1 වරක් 6 6යි 1 වරක් 1 1යි දැන් මේ දෙක එකතු කරමු 5යි 2යි 8යි 5යි 13යි එකක් ඉතිරි 6යි 1යි 7යි එතකොට අපිට එනවා 17325ක් විදිහට මෙන්න මේ අඳුරු මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අපිට පිළිතුර දෙන්න පුළුවන් 17325ක් කියලා. ලබා දුන් පිළිතුර 17325යි. වර්ග සෙන්ටිමීටර් අපි ගත්තේ අරය සෙන්ටිමීටර වලින් එහෙනම් ඒකකේ එන්නේ වර්ග සෙන්ටිමීටර විදිහට. රෝමි ලක්ෂණ තුන්වෙනි ගැටලුවෙන් අපෙන් අහනවා කේන්ද්‍ර කෝණයේ අංශක 30ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵල හොයන්නලු. ඒ කියන්නේ මෙන්න මේ කොටසක වර්ගඵලය අහන්නේ. අපි පාවිච්චි කරමු 5r වර්ගයේ ගුණ කිරීම අංශක 30ක් නිසා 12න් 1 ගුණ කරලා බලන්න 360න් අංශක 30ක් කියන්නේ 12න් 1 තමයි. දැන් ඔයාලට පුළුවන් මේකේ වර්ගඵලය මේ සූත්‍රය ආධාරයෙන් හොයන්න. ඉතින් 5 කියන්නේ 7න් 22. එයාගේ අරය වෙන්නේ සෙන්ටිමීටර 84ක්. ඒක ගානේ තිබ්බා. එහෙනම් 84 වර්ගය කියන්නේ 84 ගුණ කිරීම 84. ඒක බෙදන්න තියෙන්නේ 12යි. මොකද 12න් එකකින් ගුණ කරනවා කියන්නේ 12න් බෙදනවා කියන කතන්දරේම තමයි. හොඳයි. දැන් බලමු මේක සුළු කරලා. ඉතින් 7ට 7 ඒවා 1යි 8ට 7 ඒවා 1යි 17ට 7 ඒවා 2යි. මේ 12ට මේ 12 කැපිලා යනවා. අපිට ගුණ කරන්න තියෙන්නේ ඇත්තටම 22 වරක් 84. 84 ගුණ කරන්න තියෙන්නේ 22. දෙවරක් 4 8යි දෙවරක් 8 16යි. දෙවරක් 4 8යි දෙවරක් 8 16යි. එකතු කරමු 8යි
8යි 6යි 14යි එකක් ඉතිරි 6යි 1යි 7යි 1යි 8යි 1848ක් එනවා. ඔය විලක්කම් තුන්වෙනි ගැටළු වලට පිළිතුර 1848යි මෙන්න මේ වගේ කේන්ද්‍ර කෝණයේ ආංශික 30ක් වෙච්ච වෘත්ත ඛණ්ඩයක වර්ගඵලය. අපි ඒකට පිළිතුර මෙතනින් සඳහන් කරමු. ඔය විලක්කම් තුන්වෙනි ගැටළුවට උත්තරේ 1848යි වර්ග සෙන්ටිමීටර්. හොඳයි. ඊළඟට ඔය විලක්කම් 4. මේ ගැටළුවේ තියෙන අවසාන ගැටළුව අපිට තියෙන්නේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කුඩා කේන්ද්‍ර ඛණ්ඩ දෙකෙහි වර්ගඵලවල එකතුවට වඩා වර්ග සෙන්ටිමීටර 1848කින් වැඩි වේ නම් එහි කේන්ද්‍ර කෝණයේ අගය සොයන්න ඕනේ. ඔන්න කියපු කතාව හොඳට තේරුම් ගන්න. මෙන්න මේ විශාල කේන්ද්‍ර ඛණ්ඩය කියන්නේ මෙන්න මෙයාටනේ. එයා මෙයාට වඩා විශාල කියලා මට පේනවා. මේ රූප සරණ ගැන හිතන්න එපා. මෙයාට වඩා මෙයා විශාලලු කොච්චරකින්ද? මෙයාගේ වර්ගඵලවල එකතුවට කියන්නේ මේ දෙන්නගේ වර්ගඵලවල එකතුවට වඩා 1848කින් වැඩිලු මෙයාගේ වර්ගඵලය. අපි කලින්ම හොයාගත්තා මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය 1848ක් කියලා. අපිට කියනවා මේ දෙකේම එකතුවට වඩා මෙයාගේ අගය 1848කින් වැඩිලු. දෙකේම එකතු වෙන්නේ මේ වගේ දෙගුණයක් කියලා තේරෙනවනේ. එකක වර්ගඵලය 1848ක් නම් එවැනිම තවත් සමාන එවැනිම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන්නේ 1848ම තමයි. එහෙනම් දෙකේම එකතු වෙන්නේ මේ වගේ දෙගුණයක්. ඒතර කියනවා ඊට වඩා තව 1848කින් වැඩිලු මෙයාගේ වර්ගඵලය. ඒ කියන්නේ මෙයාගේ දෙගුණයකටත් වඩා තව එකපාරක් 1848කින් වැඩි කියන්නේ මේ වගේ තුන් ගුණයක් තමයි මෙයාගේ වර්ගඵලය. තේරුණාද? අපි නිකන් තරල බලමු මෙයා මේ දෙනාගේ එකතුව ගමු. දෙනා එකතු වෙන්නේ මේකේ දෙගුණේ වා දන්නවා 1848ට 1848 එකතු කරන්න ඕනේ. 8 8යි 16යි එකක් ඉතිරි 4 4 8යි 1යි 9යි 8 8යි 16යි එකක් ඉතිරි 1 1 2 1 3 ඒතර 3696ක් එනවා මේ දෙනාගේ එකතුව. තවත් 1848කින් වැඩිලු මෙයාගේ වර්ගඵලය. අපිට එහෙමනේ ගානේ කියන්නේ මේ දෙන්නගේම වර්ගඵල වල එකතුවට වඩා මෙයාගේ වර්ගඵලය තවත් 1848කින් වැඩිලු. ඒ කියන්නේ තවත් 1848ක් මේකට අපි එකතු කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් මෙයාගේ වර්ගඵලයෙන් 3 ගුණයක් තමයි මෙයා. ඒක තමයි ඔය වයින් වල කියලා තියෙන්නේ. එහෙනම් තවත් 1848ක් අපි මේකට එකතු කරමු. 8යි 6යි 14යි එකක් ඉතිරි 9 4යි 13යි 1යි 14යි එකක් ඉතිරි 8යි 6යි 14යි 1යි 15යි එකක් ඉතිරි 3යි 4යි 5යි. එතකොට 5544ක් තමයි මෙන්න මේ කොටසේ වර්ගඵලය වෙන්නේ. ඔය කියපු කතන්දරේ අනුව මෙන්න මේ θ කෝණය අපි දන්නේ නැහැ යාගේ කේන්ද්‍ර කෝණය. ඒකේ තමයි θ කියලා දාගෙන තියෙනවා. ඉතින් θ කෝණයක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල වෙන්නේ වර්ග සෙන්ටිමීටර 5544ක්. අපි දැන් ඒක පාවිච්චි කරලා ඒ තියෙන ගැටලුව විසඳන්න බලමු. මම මේ පිළිතුරු ටික මතනවා. හොඳයි. අපිට ආවා θ කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා වගන්තියක් ලියන්න. ඒතකොට අපිට ආව ඒක 5544ක් කියලා. අත්‍තර මෙයාගේ අගේ. නමුත් ඒක අපි සූත්‍රයට ආදේශ කරමු. 5 කියන්නේ 7 න් 22. අපි දන්නා සූත්‍රයේ 5r වර්ගයේ ගුණ කිරීම 360න් θ. එහෙනම් 5 ලිව්වා 7න් 22 විදිහට r වර්ගය කියන්නේ යාගේ අරය සෙන්ටිමීටර 84ක්. එහෙනම් 84 ගුණ කිරීම 84 ගුණ වෙන්න ඕනේ 360න් θ කියන අගය. 60න් θ. මොකද කේන්ද්‍ර කෝණය දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපි θ කියලා ආදේශ කරමු. දැන් අපි සුළු කරමු. 7ට 7 ඒවා 1යි 84ට 7 ඒවා කීයක් තියෙනවද 12ක් තියෙනවා 12ට 12 ඒවා 1යි 360ට 12 ඒවා තියෙනවා 30ක් දැන් අපිට නැවත බෙදන්න පුළුවන් දෙකෙන් මේකට 30ට 2 ඒවා 15ක් තියෙනවා ඒ වගේම 22ට 2 ඒවා 11ක් තියෙනවා අපි බලමු නැවත බෙදනවද කියලා 15ට 3 ඒවා තියෙනවා 5 8ට 3 ඒවා 2ක් තියෙනවා 2ක් ඉතිරි 20ට 3 ඒවා තියෙනවා 8ක් ඒ කියන්නේ 28ක් උඩ ඉතුරුලා තියෙන 28 11න් ගුණ වෙන්න ඕනේ සහ යට තියෙන්නේ 5 පමණයි. අපිට නැවත ලියන්න පුළුවන් පියවරක් 5544 මේ පැත්තේ තියෙන්නේ සමාන වලින් එහා පැත්තට තියෙන 11 වරක් 28 θ බෙදීම 5. හොඳයි. ඔය විදිහට දැන් අපි මේ ප්‍රකාශනය සුළු කරමු මේ බෙදීම 5 මේ පැත්තට ගුණ කිරීම 5ක් විතර ගේන්න පුළුවන්. එහෙනම් 5544 ගුණ කිරීම 5 බෙදීම 5ක් සමාන වලින් එහා පැත්තට ගුණ කිරීම 5ක් වෙන එක ඔයාලා දන්නවා. ඊළඟට මේ ගුණ කිරීම 11 වරක් 28 අපිට පහළට ගේන්න පුළුවන් හරිය විදිහට. ඒ කියන්නේ ගුණ කිරීමක් මෙහෙටදී බෙදීමක් වෙනවා. එහා පැත්ත ඉතුරු වෙන්නේ θ කෝණය. දැන් මේ සුළු කිරීමෙන් අපිට ලැබෙන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ අගය. ඒ කියන්නේ θ ගේ අගය. දැන් බලමු බෙදලා. මේ අගය 11න් බෙදන්න පුළුවන්. 11ට 11 1යි 55ට 11 5යි 4ට 11 0යි 44ට 11 4ක් එනවා. දැන් අපිට පුළුවන් මේක 4ෙන් බෙදන්න මම හිතන්නේ. නැත්නම් 7ෙන් බෙදමු. 28ට 7 ඒවා 4ක් තියෙනවා 50ට 7 ඒවා 7ක් තියෙනවා 49 එකක් ඉතිරි 17ට 7 ඒවා 2යි. දැන් 72 4ෙන් බෙදන්න පුළුවන් වා දන්නවා 4ට 4 ඒවා එකක් තියෙනවා 7ට 4 ඒවා 1යි 32ට 4 ඒවා 8යි කියන්නේ 18යි. ඉතින් අපිට θ කෝණය අන්තිමට එනවා 18 වරක් 5 කියන ගුණිතේ 18 ගුණ කිරීම 5.
18 වරක් පහ වඩනවා 5 වරක් 8 40යි. 4ක් ඉතිරි. 5 වරක් එක පහ 4යි 9. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍ර කෝණයේ අගය අංශක 90 කියන පිළිතුරත් එක්ක එකඟ වෙන්න ඕනේ. හරිම සරලයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා. මිශ්‍ර අභ්‍යාස සියල්ලම හදලා ඉවරයි. ඉතින් අපිට ඊළඟ පටන් ගන්න තියෙන්නේ වර්ගජ ප්‍රකාශන වල සාධක කියන පාඩම. ඒකේ ටියුට් එක වාට දීලා ඇති. ඉතින් මේ පාඩමත් එක්ක මුලින් ඉඳලා හරියට සම්බන්ධ